ආයුබෝවන්. අද දවසේ පුවත් ගැන පැත්ත ගියත් පැත්ත කියන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න. ප්‍රථමයෙන් අවධානය යොමු කරනවා හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලෝකවාසී බොදු සැදැහැවතුන් බුදුන් වහන්සේගේ තෙමගුල සමරයි. හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයෙන් මහයංගන පුදබිම ඒකාලෝක වේ. අකාලික බුදුදහම ලොව ආණ්ඩුවලට කදිම මාර්ගෝපදේශනයක්. බෑන් කි මූන් වෙසක් දින පණිවුඩයෙන් කියයි. බුදුදහමින් පෝෂණය වූ ශ්‍රී ලංකාව තුළ අන්‍යයන්ගේ ස්වාධීනත්වය දැඩිව ආරක්ෂා කර තිබෙනවා. ජනපති අවධාරණය කරයි. සියලු ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් මුළු ජීවිතයම කැප කළ තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ ඉමහත් ගෞරවයෙන් යුතුව සමරන දිනය වෙසක් පුර පසළොස්වක පොහොයයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වයට පත්වීම සහ ශාන්තිනායක අමාමෑණි තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන සිදු වූයේ අද වැනි දිනකයි. දවසේ පුවත දඹදිව කිඹුල්වත් නුවර ලොම්බිනි නම් සල් උයනේදී සිදුහත් බෝසතාණන්ගේ උපත සිදුවන්නේ වෙසක් සඳ එළිය ලොව වෙලා ගන්නා අදවන් දිනකදී. නෙළුම් මල් සතක් මත ඇවිද යමින් බෝසත් කුමරුන් කළ උදාන වාක්‍ය ලෝක සත්වයා දුකින් මුදා ගැනීමේ පළමු සිහනාදය වුණා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝවැසි සත්වයින් සසරින් එතර කරලීමේ උදාර බලාපොරොත්තුව ඇතිව සක්විති රාජ්‍යත්වය වෙනුවට බෝසතාණන් වහන්සේ තෝරාගත්තේ දුෂ්කර ලෝකෝත්තර මාර්ගයයි. සයවසක් ඉතා දුෂ්කර වූ ජීවිතයක් ගත කර අවසානයේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ගයාවේ ඇසතු බෝරුක අභියසදී උතුම් වූ සම්බෝධියට පත්විය. එතැන් පටන් උන්වහන්සේ 45 වසක් පුරා ලෝවැසි සත්වයන් දුකින් මුදා ගැනීම උදෙසා ධර්මය දේශනා කළා. අදින් වසර 2558කට මත්තෙන් කුසිනාරාවේ උපවත්තන සල් උයනේදී උන්වහන්සේගේ පිරිනිවන සිදු වුණා. මේ උතුම් සම්බුද්ධ තෙමගුල සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී ලෝවැසි බෞද්ධ ජනතාව තථාගතයන්න් වහන්සේ වදාළ දුකින් මිදීමේ මාර්ගය සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වනවා. දවසේ පුවත ලොව ශ්‍රේෂ්ඨතම දහම වන බුදුදහමෙන් පෝෂණය වූ ශ්‍රී ලංකේ සමාජයේ අන්‍යයන් කෙරෙහි වන ස්වාධීනත්වය සහ ගෞරවය රාජ්‍ය ප්‍රතිපත්තියේදී දැඩිව ආරක්ෂා කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අදට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. නිර්මල තේරවාදී බුදුදහම දෙවිහිමියෙන් රැකගත් අපගේ හදවත් මේ වෙසක් සමයේ නිරාමිස ප්‍රීතියෙන් පිරී යන්නේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිතිය යන උතුම් හැඟීමත් සමග බව ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවුඩයේ සඳහන්. සම්බුද්ධ දේශනාව අනුව හැඩගැසුණු අප ජීවන අත්දැකීම වන්නේ සියක් අවුරුදු ජීවිතයකට වඩා දැඩි වීරයෙන් යුක්තව එක් දිනක් ජීවත්වීම අගනය යන්නේය. එබැවින් මේ වෙසක් සමයේ නොපමාව කුසල් රැස්කොට දෙලොවම දියුණුවට මඟ සලසා ගැනීමට අදිටන් කරගත යුතු බව ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවුඩයේ දැක්වෙනවා. අවිහිංසාවාදය, සමානාත්මතාව, කෘතගුණ සැලකීම, සමාධිය ඔස්සේ නිවන් අවබෝධ කර ගැනීම ආදී ලෝකෝත්තර කරුණු මිනිස් මනසට අවබෝධ කර දුන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජාති, ආගම්, කුල භේදයකින් තොරව සමස්ත ජනවර්ගයාට එක හා සමානව සැලකීම අප සියල්ලන්ට උගත හැකි මනා ආදර්ශයක් බව අග්‍රාමාත්‍ය දී මුජාරත්න මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවුඩයේ දැක්වෙන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රඥාවෙන් අවබෝධ කර ගනිමින් පස් පවින් මිදුණු යහපත් සමාජයක් බිහි කිරීමට අප සැම දායක විය යුතු බවයි. මේ අතර වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ වෙසක් සමයේ එළඹෙද්දීත්
අසන්නට දකින්නට හා විඳින්නට ලැබෙන්නේ බලපුලුවන්කාරකම් බලහත්කාරකම් හා ප්‍රචණ්ඩත්වයේ පැතිරුණු වටපිටාවක් බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් මෛත්‍රී මුදිතා කරුණා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ අනුව සමාජයේ හැඩගැසී ඇද්දැයි සිතා බැලීමට මේ වෙසක් සමය උචිතම කාලය වන්නේ එබැවින් බවද එහි දැක්වෙනවා. මේ අතර වෙසක් පුර 15 පොහෝ දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී-මූන් මහතාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය වූ සියල්ලන්ටම සාමය, අනුකම්පාව සහ දයාව දැක්වීම අපගේ හදවත් විවෘත කිරීමටත් මානව පවුලේ සියලු සමාජිකයන් වැළඳ ගැනීමටත් කියා දෙන බවයි. මාර්ගෝපදේශන සලසා ගැනීමට උපකාරී වන බවද බෑන් කී-මූන් මහතාගේ පණිවිඩයේ සඳහන්. උතුම් වූ සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් හිරු TV හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍යජාලය සංවිධානය කළ හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය මහියංගනේ රජමහා විහාරස්ථ පුදබිමේදී මේ වන විට පැවැත්වෙනවා. ඒ අති විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් දින 4ක් පුරා පැවැත්වෙන හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයට සමගාමීව හිරු උත්තම ධාතු වන්දනා ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙටින් ආරම්භ වනවා. හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය මෙලෙසින් ආරම්භ වන වගයි. සම්බුද්ධ පාදස්පර්ශය ලත් මහියංගන සෑ නිරුදුන් අභියස හිරු TV හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍යජාලය සංවිධානය කරන හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය අද ආරම්භ කෙරුණේ උදෑසන ශීල සමාදාන කටයුතු වලින්. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් අද දවස පුරා මහියංගනේ රජමහා විහාරස්ථ පුදබිමේ සිට ආගමික වැඩසටහන් ගණනාවක් සජීවීව විකාශය කෙරුණේ මහා සංඝරත්නය සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන්. සකල ලෝකයේ සියලු සත්වයාට ඊතා මිහිරි පණිවිඩයක් ලබා දුන්නා. අප දන්නා වූ කාරණේ තමයි බුදුන් වහන්සේ මහියංගන මේ පින්බිමට වැඩි කාරණේ. ඒකට පූජනීයත්වය එකතු කළා බුදුන් වහන්සේ. මේට ආදිවාසී නායක උරු වර්ගයේ වන්නේ ලැත්තන්ද එක්ව සිටීම විශේෂත්වයක්. මේ අත්තන්ට විශ්වාස පොජ්ජක් තිබෙනවා. යක් පොජ්ජ ලැත්තකොද යක්ෂ ගෝස්ත්‍ර පොජ්ජ ඇදහුම් පොජ්ජ මන්ද කරපු පරම්පරා පොජ්ජක් තමයි මේතනේ රඳවු. හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය අද දවස පුරාම මුළු මහත් ලංකාවාසී ජනතාවටත් දැක ගන්නට වැඳ පුදා ගන්නට මේ පින්කම් වලට සහභාගී වීමට අවකාශය හිරු මාධ්‍ය ජාලය මගින් අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. මේ රටේ පමණක් නොවේ මුළු ආසියාවේම කීර්ති නාමයට පත් වෙලා සිටිනා වූ මේ මාධ්‍ය ජාලය මගින් සිද්ධ කරන මේ මෙහෙවර අති උතුම් මෙහෙවරක් හැටියට සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම මාධ්‍ය ජාලයේ සභාපතිතුමාගේ මග පෙන්වීම අවවාද අනුශාසනා උපදෙස් මත ඒ සියලුම නිලධාරි මහතුරු දැක් වූ උනන්දු උත්සාහය පිළිබඳව මේ අවස්ථාවේදී කෘතවේදීත්වයෙන් යුක්තව සිහිපත් කරන්නට ඕනේ. හිරු TV ආයතනයේ නිලධාරි මණ්ඩලය කරන මෙහෙවර උදේ ඉඳන් S2ට දැක්කා. ඉතින් ඒ කරන සත්කාරය දැක්කහම බොහොම සතුටක් ප්‍රීතියක් දැනෙනවා හදවතට. ඉතාම අනර්ගයි. අපි දිව්‍ය ලෝකේ ගියා වගේ වුණා. ඒ තරම් හිතට ලොකු සතුටක් සැනසීමක් අපිට ලැබෙනවා. සාංශාරික වශයෙන් අපි හැමදෙනාටම නිවන් දකින්න හේතු වෙන පින්කමක් හැටියට මම දකිනවා. මේ හිරු TV මේ අනුභවයෙන් ලෝක ප්‍රකාශ නාලිකාවක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වැඩ කටයුතු කරන එකට අපි හිරු එකට අපි ස්තුති වෙනවා. කොච්චර ජනකාය පැමුණුනත් ඒ ජනකායගේ පහසුකම් ඉතාම පිරිසිදුව තියෙනවා. ඒ පහසුකම් හිරු වැඩසටහනක් කොතන තිබුණත් හුඟක් අර්ථවත්. මේ වගේ උතුම් සාචාරයක් කරන එක බොහොම පිනක් කියලා මම හිතනවා. වෙසක් පුන් පොහොය දවසේ හිරු TV ගැන කතා කරන්න ලැබීම ගැන මම බොහොමත්ම සන්තෝෂ වෙනවා. තව තවත් හිරු TV දිනෙන් දින දියුණු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයේ පහන් ලක්ෂයේ ආලෝක පූජාව ආරම්භ කෙරුණේ අද පස්වරුවේ. ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථාන භූමියේදී මෙම පහන් පූජාව ආසියානු මාධ්‍යජාලයේ සභාපති රේණු සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එසේනම් අපි මේ මොහොතේදී ආරම්භ කරනවා පහන් පූජාව, පහන් ලක්ෂයක පූජාව. සියලු දෙනාටම අවස්ථාව තිබෙනවා පහන් පූජාවේට සම්මාදම් වීමට සහ ඒ සඳහා දායකත්වය ලබා ගැනීමට. සාදු නාදයකින් සියලු දෙනාම මේ පූජා භූමිය ඒකාලෝකමත් කරන්නට සූදානම්. ආසියානු මාධ්‍යජාලයේ සභාපති රේණු සිල්වා මහතා විසින් මෙහිදී මහියංගන රජමහා විහාරස්ථානයේ වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීමද සිදු කෙරුණා. බුද්ධ පාදස්පර්ශය සිරිලක් දිවට ප්‍රථම වරට ඒ පිළිම වහන්සේ වෙනුවෙන්
නෙළුම් මල් පූජා කරන ආකාරයයි දැන් බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේදී ශ්‍රී පාද ස්පර්ශය ලැබූ ඓතිහාසික මහියංගන මහා සෑරදුන් ආලෝකමත් කිරීම වෙනුවෙන් වූ විදුලි ආලෝක පූජාව පැවැත්වුණේ. ඉන් අනතුරුවයි. ඔව් මේ ඔබ දකින්නේ ෂඩ් වර්ණයෙන් යුක්තව මහියංගන මහා සෑරදුන් පටමක චෛත්‍ය ආලෝකමත් කළ ආකාරයයි මේ අවස්ථාවේදී අපත් සමග සිටිනවා අස්කිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රාජමහා විහාර භාරකාර ධුරන්දර අතිපූජ්‍ය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්කිත නායක ස්වාමිපාදයන් වහන්සේ මේ මහා පින්කම පිළිබඳව ඉතාමත්ම භාග්‍යවන්ත වූ වචන කිහිපයක් අපි බලාපොරොත්තු වෙනවා. ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ අද සිදුවෙන මේ මහා දර්ශනය වචනෙන් කියලා ඒ සතුට ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් නැත්තේ නේ. බුදුරජාණන් වහන්සේ මහියංගන පුදබිමට වැඩිය මොහොතේ යම්කිසි අසිරිමත් සිදුවීමක් වෙන්නට ඇති. ඉන්පස්සේ අපි දන්නා ඉතිහාසයේ මේ වාගේ පුදබිමේ ආලෝකයක් දැකුම් කළු ස්වභාවයක් ඇති වුණා නම් ඇති වුණු එකම දිනය මේ දිනේ හැටියට සිහිපත් කරන්නට පුළුවන්. අපි දන්නවා පෙර අවස්ථාවලදී චෛත්‍ය රාජානන් වහන්සේ විදුලි ආලෝකයෙන් සැරසීමට ලක් කළා. එසේ වුවත් අද තරම් දර්ශනීය ලෙස ලෞතර බුදුරජාණන් වහන්සේගේ සවනග්ගන බුද්ධ රශ්මිය විහිදුවමින් මේ දකින්න ලැබෙන දර්ශනය බෞද්ධ ජනතාවගේ සිස්සතන් ප්‍රබෝධමත් කිරීමට බුද්ධාලම්බන ප්‍රීතියෙන් උපමත් කිරීමට හේතු වන්නා වූ වටිනා කාර්යයක් හැටියට සිහිපත් කරන්නට ඕන. මේ කටයුත්තේදී මා හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට පුණ්‍යානුමෝදනා කරනවා ස්තුතිවන්ත වෙනවා. මේ මහියංගන උතුම් පින්බිම මේ විදියට ආලෝකමත් කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන් හිරු ශාක්‍යසිංහ මංගල්‍ය මෙවර මහියංගන පුදබිමට රැගෙන එන්නට තීරණය කළෙත් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ප්‍රථම වරට මේ මහා ලංකාද්වීපයට උරුම වූයේ මහියංගන මහා පුදබිමේදී. ඉතින් එහි සිට හිරු ශාක්‍යසිංහ මංගල්‍ය ක්‍රියාත්මක කරන්නට ආසියානු මාධ්‍ය ජාලය හිරු ටීවී අද දවසේදී කටයුතු කළා. තවදුරටත් ඔබට සඳහන් කළ යුත්තේ හෙට දිනේදී හිරු උත්තම ධාතු වන්දනාව මෙහි සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ හා සමගින් ඔබට ඒකාත්මික වන්නටත් ආරාධනා කරමින් අප ඓතිහාසික මහියංගන පුදබිමේ සිට ඔබෙන් සමුගන්නවා. මම සුදේව හෙට්ටිආරච්චි. හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙට උදැසන 6:30 සිට මහියංගනේ රජමහා විහාරස්ථානයේදී ආරම්භ වීමට නියමිතයි. වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහියංගනේ රජමහා විහාරස්ථානයට වැඩම කරවීම මිට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා. කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා මේ මොහොතේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ සිට මහියංගන පුදබිම දක්වා රැගෙන යාමට වඩමවාලීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරමින් මේ මොහොතේදී සූදානම් වෙනවා වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ මහානායක හාමුදුරුවන්. මේ මොහොතේ ඔබට දකින්න හැකියාවක් ලැබෙන්නේ කරඬුන් වහන්සේ මහියංගනේ බලා වඩමවාලීමට අවශ්‍ය කරන ඒ කාර්යය සිදු කරන ආකාරය. විශේෂයෙන්ම ඔබට මතක් කරනවා අද දවසේදී අපි රාත්‍රී කාලයේදී මහියංගන පුදබිමට මේ කරඬුන් වහන්සේ වැඩමවාගෙන ගොස් හෙට දවසේ පටන් ඔබට හැකියාවක් ලැබෙනවා ලංකාවාසී ඔබට බෞද්ධයෙක් විදියට ලබාගත හැකි ඉහළම වටිනාකම ඉහළම අවස්ථාව ලබා ගන්නට මේ සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ නිසක සර්වඥ ධාතුන් වහන්සේලා ජීවමානව බුදුන් වැඩ සිටිනවා. හේ සමානව තකමින් ඔබට හැකියාවක් ලැබෙනවා වැඳ පුදා ගන්නට. ඒ නිසා අද දවසේදී අපි ඔබට නිරන්තරයෙන් ආරාධනා කරන්නේ හෙට උදෑසනින්ම එන්න කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට මහියංගන පුදබිමට බුදුන් වහන්සේගේ ප්‍රථම පාද ස්පර්ශයලත් මේ පුදබිමට ආවොත් ඔබට හැකියාවක් ලැබෙනවා ඒ සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න. මේ මතක් කිරීමත් එක්ක අපි සමගින් යනවා. ඔබට ආරාධනා කරනවා රැඳී සිටින්න හිරු ටීවී සමගින්. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන දහම් සවිය සර්ව ආගමික සිද්ධාස්ථාන පුනර්ජීවය කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් අද වෙසක් පුර 15 පොහොය දිනේ ක්‍රියාත්මක වුණා. මේ වැඩසටහන යටතේ විහාරස්ථාන, කතෝලික දේවස්ථාන, හින්දු කෝවිල් මෙන්ම මුස්ලිම් දේවස්ථානද සංවර්ධනය කිරීම සඳහා මූල්‍යාධාර පිරිනැමෙනවා.
දහම් සවිය වැඩසටහන අද පළමුව ක්‍රියාත්මක වූයේ කොළොන්නාව සාලමුල්ල විජයපූදි විහාරස්ථානයේ. එම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් විහාරාධිපති පූජ්‍ය බංග්ලාදේශ ශ්‍රී ධර්ම රක්කිත හිමියන් වෙත මූල්‍ය පරිත්‍යාග කිරීමක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා අතින් සිදු කළා. මේ දවසේ සිහිපත් කරමින් ඔබතුමාට යම්සි පුණ්‍ය සිසිවිල්ල පහළ වෙලා තිබෙනවා පින්කමක් කරගන්නට ඕනේ කියලා අපි තුන්වන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. අපි එළ මිනිස්යන් ඉතින් හැම එක්කෙට උදව් කර ගන්න ඕනේ. ඒ නිසා ගොඩක් වටින පින්කමක් තමයි ඔබතුමා කරන්නේ. ඔබතුමා දීර්ඝායුෂ ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. දහම් සවිය වැඩසටහන යටතේ මූල්‍ය පරිත්‍යාග සිදු කළ අනෙක් විහාරස්ථානයේ වූයේ මහරගම ආනන්ද මෛත්‍රී මාවතේ පිහිටි ශ්‍රී චන්ද්‍රසේකර ආරාමයයි. එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුලමුරේ නන්දාරාම ස්වාමින් වහන්සේ වෙත විහාරස්ථානයේ පවත්වාගෙන යන දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. අපිට මේ ශාසනය දියුණු කරන්න මෙතුමා ගත්තු හොඳ තීරණයක් දහම් සවිය යටතේ ඒ දෙන පරිත්‍යාගයෙන් ඔබ හැම දිනකින් බලාපොරොත්තු ඉටු වේවා යහපත් සමාජයක් සදාචාර සම්පන්න දරු පිරිසක් බිහි කරන්න ශක්තිය ලැබේවා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශමිල සඳරුවන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. පොලිසිය පැවසුවේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 18 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නැහැ. ශමිල සඳරුවන් මහතා ඝාතනයට ලක් වූයේ පසුගිය 12 වනදා ඔහුට එරෙහිව කඩවත අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිට ආපසු පැමිණෙමින් සිටි අතරතුරයි. දලුගම පරණ නුවර පාරේ ටයර් හන්දිය ආසන්නයේදී ඔහුගේ මෝටර රථය පිටුපසින් පැමිණි යතුරුපැතියක් ප්‍රථමයෙන් මෝටර රථයේ ගැටීමට සලස්වා පසුව වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. වෙඩිතැබීමෙන් ශමිල සඳරුවන් මහතා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර මෝටර රථයේ සිටි 19 හැවිරිදි ඔහුගේ මිතුරෙකුට බරපතල තුවාල සිදු වුණා. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඝාතනයට ලක් වූ ශමිල සඳරුවන් මහතාගේ දේහය අද අලුයම 3:30ට පමණ පෑලියගොඩ මීගම පාරේ පිහිටි ඔහුගේ මහගෙදරට ගෙනෙනු ලැබුවා. ශමිල සඳරුවන් මහතාගේ අවසන් කටයුතු සිදු කරන හෙට දිනයට ඔහු විවාහ දිවියට ඇතුළත් වී වසරක් ගත වෙනවා. පවුලේ ඥාතීන් සඳහන් කළේ හෙට දිනේ දේහය මහජන ගෞරවය සඳහා පැය භාගයක පමණ කාලයකට පෑලියගොඩ නගර සභා පරිශ්‍රයේ තැන්පත් කරන බවයි. ශමිල සඳරුවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පෑලියගොඩ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් අද පෙරවරුවේ මල්වතු හා අස්කිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. එහිදීම පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන හදිසි ප්‍රතිසංස්කරණ සහිත යෝජනාවලිය මහනාහිමිවරුන් වෙත පිළිගන්වා තිබෙනවා. හලාවත මහජන සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ලියාපදිංචි දන්සල් 88ක් අද දිනේ පුරා හලාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කළ අතර උපදෙස් නොතකා පැවතු දන්සල් 3කට එහිදී දැඩි ලෙස අවවාද කර තිබෙනවා. මේ අතර බණ්ඩාරවැල නගරයේ දන්සල් පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම දන්සල්වල ආහාර පිසීමේ නිරත වූ පුද්ගලයින්ගේ අපිරිසුදු ඇඳුම් සම්බන්ධයෙන් අවවාද කර තිබෙනවා.
කොළඹ සිට අම්බලන්ගොඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් බලපිටිය මුස්ලිම් දේවස්ථානයේ අසලදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීම හේතුවෙන් ඒ රාත්‍රියේ සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනා බරපතල තුවාල ලබා බලපිටිය මූලික රෝහල ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. සෙවනගල වැවයාය ප්‍රදේශයේ උක් ඉඩමකදී පුද්ගලයෙකුට නාගයෙකු දෂ්ට කිරීමට සලස්වා ඝාතනය කිරීමට තත් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු නීතිඥ කුමාර්ගෙන් ඊයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. හපුතලේ නගරයට අද පස්වරුවේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග විනාඩි 10කට ආසන්න කාලයක් අයිස් පතිත වී තිබුණා. රටවටා හිරු තුර්කියේ බටහිර දිග මනිසා ප්‍රාන්තයේ ගල්ලංගුරු පතලක සිදු වූ පිපිරීමක් හේතුවෙන් මේගේ සංඛ්‍යාව 238 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 200කට අධික පිරිසක් අතුරුදන් වැති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ තවත් 76 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. තුර්කියේ මනිසා ප්‍රාන්තයේ සොමා ප්‍රදේශයේ පිහිටි පතල තුල අනතුරු සිදුවන අවස්ථාවේ එහි පතල්කරුවන් 787 දෙනෙකු සේවයේ නිරතව සිටි බව වාර්තා වනවා. ඇතමුන් පිපිරීම සිදු වූ වහා එම ස්ථානයෙන් පිටවීමට සමත් වූ නමුත් විෂවායු කාන්දුව හේතුවෙන් විශාල පිරිසක් පතල තුල සිර වූ බවයි පැවසෙන්නේ. සිය ඇල්බේනියානු සංචාරය අවලංගු කළ තුර්කි අග්‍රාමාත්‍ය ටයිප් අර්ඩෝගන් සාහන සේවා කටයුතු නිරීක්ෂණය සඳහා පැමිණ තිබෙනවා. බොකෝ හරාම් සරණකාමින්ගේ ග්‍රහණයේ සිටින සිසුවියන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා මේසයට අවතීර්ණ වීමට සූදානම් බව නයිජීරියානු බලධාරීන් නිවේදනය කර තිබෙනවා. බොකෝ හරාම් ග්‍රහණයේ සිටින සිසුවියන් රැගත් වීඩියෝ පටයක් ඊයේ නිකුත් කරමින් එම සංවිධානයේ නායකයා ප්‍රකාශ කළේ නයිජීරියාවේ සිරගත කර සිටින සියලුම බොකෝ හරාම් සරණකාමින් නිදහස් කළහොත් තම ග්‍රහණයේ සිටින සිසුවියන් නිදහස් කරන බවයි. සිසුවියන් සරණකාමින් ග්‍රහණයට හසුව මසක් ගත වීම සහ ඔවුන් නිදහස් කර ගැනීමට රජය අනුගමනය කරන මන්දගාමී පිළිවෙතට විරෝධය පළ කරමින් ලාගෝස් නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා. ලබන 17 වනදා දුරකාලය නිමා කිරීමට නියමිත ඉන්දියා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාල සේවක පිරිසෙක්ව නික්ම යාමේ උළෙලක් සංවිධානය කර තිබුණා. ඉන්දියාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං අගමැති පදවියට පත් වූයේ 2004 වසරේදී. මන්මෝහන් සිං ඉන්දියාවේ අගමැති පදවියට පත් ප්‍රථම සීක් ජාතිකයාද වනවා. ලොව වටා හිරු. එංගලන්ත තරඟ සංචාරයට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය පළමු පුහුණු තරඟයට සහභාගී වුණා. එංගලන්ත එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමගින් මේ තරඟය ඩක්පත් ලුයිස් නෑට අනුව ලකුණු 22කින් ජය ගන්නට සමත් වුණේ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමයි. වර්ෂාව නිසා තරඟයේ කිනිමක් පන්දුවාර 21කට සීමා වුණා. දිවා රාත්‍රී තරඟයක් වූ මේ තරඟයේ කාසිය වාසී දිනෝ ශ්‍රී ලංකා ඇරුමෙන් පළමු පන්දුර පහර දුන් එසෙක්ස් ප්‍රාන්ත ක්‍රීඩකින් පන්දුවාර 21 තුල කඩලු 5ක් දැවි ලකුණු 161ක් රැස් කළා. ඇලිස්ටර් කොක් ලකුණු 71යි. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් සහ ධම්මික ප්‍රසාද් කඩලු දෙක බැගින් විඳහෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකින් පන්දුවාර 21 තුල කඩලු 9ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 146ක්. ටීම් ඩිලිෂාන් ලකුණු 22යි. ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 31ක් සහ චතුරංගද සිල්වා නොදවි ලකුණු 20ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ පුහුණු තරඟය අනිද්දා කෙන් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි. IPL තරගිසියාසේ වේගවත්ම ශතකය වාර්තා කළ කණ්ඩායම් බවට පත්වන්නට කිංස් 11 පංජාබ් කණ්ඩායමට අද හැකි වුණා. ඔවුන් මේ වාර්තාව බිහි කළේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී. මේ තරගය කඩලු 6කින් ජය ගන්නට සමත් වුණේ පංජාබ් ක්‍රීඩකයින්. හයිදරාබාදදී පැවති මේ තරගයේ කාසිය වාසී දිනෝ කිංස් 11 පංජාබ් කණ්ඩායම පළමුව පන්දුර පහර දීමේ අවස්ථාව හයිදරාබාදයට ලබා දුන්නා. හයිදරාබාද් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුල කඩලු 5ක් දැවි ලකුණු 205ක් රැස් කළා. ඔවුන් මෙවර තරගාවලියේදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි. නායක ශිකර් ධවන් 4 පහර 5ක් සහ 6 පහර 2ක් සමගින් ලකුණු 45ක් ලබා ගත්තා. ඩේවිඩ් වර්නර් පන්දු 33කදී ලකුණු 44ක් රැස් කළේ 4 පහර 3ක් සහ 6 පහර 3ක්ද සමගින්. ඔහු අද සිය පන්දුවාර 20 ක්‍රිකට් තරඟ රටාවේ ලකුණු 5000 සීමාව පසු කළා. මෙම කඩඉම පසු කළ ලොව 5 වන ක්‍රීඩකයා ලෙසයි ඩේවිඩ් වර්නර් වාර්තාපොත් අතරට එක් වුණේ. හයිදරාබාද් කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය නාමන් නෝජා පන්දු 36කදී නොදවි ලකුණු 79ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පාර 4ක් සහ යෝධ 6 පාර 7ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී රිෂි ධවන් කඩු දෙකක් විඳහෙළුවා. පිළිතුරු ඉනිම ආරම්භ කළ පංජාබ් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 4ක් යෙදී බිඳ වැටුණා. එහිදී දෙවි ගියේ විරේන්ද්‍ර ශෙවාග්. අනතුරුව පිටියේ එක් වුණු මනන් වෝරා සහ රිඩ්හිමන් ෂා දෙවන කඩුල්ල සඳහා වේගවත් ලකුණු 91ක් එක් කළා.
වෝරා පන්දු 20කදී ලකුණු 47ක් ලබා ගත්තේ 4 පාර 5ක් සහ 6 පාර 2ක් සමගින්. ෂා 4 පාර 8ක් සහ 6 පාර 2ක් සමගින් ලකුණු 54ක් වාර්තා කළා. ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 26ක් පමණයි. මෙවර තරඟාවලියේ විස්මිත පිතිකරුවා ලෙසින් විරුදාවලියලත් ග්ලෙන් මැක්ස්වෙල් අද තරඟයේදීත් සිය සුපුරුදු පිති ප්‍රහාරය දියත් කළා. ඔහු පන්දු 22කදී ලකුණු 43ක් වාර්තා කළේ 4 පාර 2කින් සහ 6 පාර 5කින් සිය ඉනිම සවිමත් කරමින්. පංජාබ් ක්‍රීඩකින් සිය ලකුණු 100 වාර්තා කළේ පන්දු 45ක් පමණක් වැය කරමින්. ඩේවිඩ් මිලර් නොදවි ලකුණු 24යි. කිංස් 11 පංජාබ් කණ්ඩායම ජයග්‍රහණය කර අරගෙන ගිය නායක ජෝර්ජ් බේලි පන්දු 19කදී නොදවි ලකුණු 35ක් රැස් කළා. ඒ 4 පාර 2ක් සහ 6 පාර 3ක් සමගින් පන්දු යැවීමේදී කුමාර් ශර්මා සහ මිශ්‍රා එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ව්‍රිඩිමන් ෂා. මෙම ජයග්‍රහණය සමග කිංස් 11 පංජාබ් කණ්ඩායම IPL ප්‍රසාද ලකුණු සටහනේ යලි අංකයකට පැමිණියා. ඒ ඔවුන් මෙතෙක් සහභාගී වී ඇති තරඟ 10න් 8ක් ජයගෙන ප්‍රසාද ලකුණු 16කට හිමිකම් කියමින්. ස්පෝර්ට්ස් කෝනර්. ඒ සමගින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇති දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රියක්.